බ්‍රහ්මාති මාතා පිතරෝ, අම්මා විතරක් නෙවෙයි මාතා පිතරෝ කියලා කිව්වහම මව්පිය දෙපළ ගැනම එහි සඳහන් වී තිබෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ, බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්නු ඊටාම උතුම් ලස්සන වදනක්. මොකද්ද පින්වත්නි? මව්පිය දෙපළ හරියට මහා බ්‍රහ්මයා වගේ කියලා කිව්වා. ඇයි බ්‍රහ්ම සංකල්පය එහිදී මාපිය දෙපළට ආරෝපණය කරන්න අපේ දහම තුල තථාගතයන් වහන්සේ ක්‍රියා කළේ? බුද්ධ කාලීන සමාජය තුල විශ්වාසයක් තිබුණා, පිළිගැනීමක් තිබුණා. ලෝකය නිර්මාණය කළ එකම දෙවියා මහා බ්‍රහ්මයාය කියලා. එදා හින්දු ලෝකය හින්දුන්ගේ එකම දෙවියා ලෙසින් පිළිගත්ත මහා බ්‍රහ්මයා ලෝකේ මැවුම් කරවානන් හැටියට වුන් පිළිගත්තා. ලෝකය විතරක් නෙවෙයි, සමාජය, මනුෂ්‍යයා ගහකොළ සියල්ල මහා බ්‍රහ්මයාගේ නිමැවුමක් ලෙස උගන්වා තිබුණු සමාජයක බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වුණේ. ඔවුන් කියා සිටියා මේ මහා බ්‍රහ්මයා ලෝකයට මෛත්‍රිය පතුරනවා කියලා. මහා බ්‍රහ්මයා ලෝකයට කරුණාව පතුරනවා කියලා. මහා බ්‍රහ්මයා ලෝකයට මුදිතාව පතුරනවා කියලා. ඒ වගේම මහා බ්‍රහ්මයා ලෝකයට උපේක්ෂාව පතුරනවා කියලා බ්‍රාහ්මණයෝ සමාජය නොමග යවලා තිබුණා. එහෙම උගන්නලා මහා බ්‍රහ්මයාට වඳින්න පුදන්න පුරුදු පුහුණු කළා. මේ වටපිටාව තුල බුදුරජාණන් වහන්සේ බොහොම සරලව අපට කියලා දෙනවා, ඔබ නිර්මාණය කළේ නොපෙනෙන මහා බ්‍රහ්මයෙක්ද, ගෙදර ඉන්න අම්මයි තාත්තයිද? ඒ ප්‍රශ්නය තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. අපට නොපෙනෙන, කවදාවත් දකින්න බැරි, ලං වෙන්න බැරි මහා බ්‍රහ්මය නම් වූ දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද ඔබ නිර්මාණය කළේ? එහෙම නැත්නම් ඔබ සමීපේ සිටින, ඔබ සමීපේ සිටිය දෙමව්පියන් වහන්සේලාද ඔබ නිර්මාණය කළේ? ඒ ප්‍රශ්නයට බ්‍රාහ්මණයන්ට උත්තරයක් නැති වුණා. බ්‍රාහ්මණයෝ නිහඬ වුණා, නිශ්ශබ්ද වුණා. ඒ විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා, ඔබ මහා බ්‍රහ්මයා තුල තිබෙනවා යයි උගන්වන ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, මේවා වඩාත්ම හොඳින් පිහිටා තිබෙන්නේ ඔබේ ගෙදර, ඔබ හදපු ඔබේ අම්මා තාත්තා තුල නොවේද කියා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයන්ගෙන් ප්‍රශ්න කළා. බ්‍රාහ්මණ මතය පරාජය වුණා. අපේ මහා බ්‍රහ්මයා වගේ අපට අපේ ජීවිතයට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ උතුම් ගුණධර්ම ලං කරන්නේ, සමීප කරන්නේ නොපෙනෙන බ්‍රහ්මයෙක් නොව අපේ අම්මයි තාත්තයි කියලා බුදුදහමෙන් තමයි ලොවට අවධාරණය කරන්නේ. මේ වචන අමුතුවෙන් විස්තර කරන්න උවමනා නැහැ. මෙත්තා කියන්නේ මෙත්සිත, මෛත්‍රී සහගත සිත, කරුණා හදවතෙහි උපදින කම්පණයෙන් අපට පිහිට වෙන ස්වභාවය, මුදිතා අපේ දියුණුව දැකලා තෘප්තිමත් වෙන, සතුටු වෙන, ඒ වගේම උපේක්ෂා මධ්‍යස්තව හැම දුක සැප බෙදාගෙන අප සමග ජීවත් වෙන ලෝකේ
එකම එක සත්වයා අම්මයි තාත්තයි කියලා තථාගත බුදුහාමුදුරුව අපට පෙන්වුවා. ඒ නිසාම අපි බ්‍රහ්මාති මාතා පිතරෝ අපේ දෙමව්පියන් වහන්සේලා මහා බ්‍රහ්මයා වගේයි කියලා අපි ඒ විදියට සඳහන් කරන්නේ බ්‍රහ්ම ගුණ. බ්‍රහ්මයෙකුගේ ළඟ තියෙනවා යයි කිව් උතුම් ගුණ අපට සත්‍ය වශයෙන්ම ප්‍රත්‍යක්ෂවම සමීප කරන්නේ මේ ආදරණීය දෙමව්පියන් වහන්සේලා නිසා. ඊළඟට බලන්න අපේ දෙමව්පියන් පිළිබඳව බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාච උච්චරේ. පූර්වාචාර්යයන් වහන්සේලා වන්නේද අම්මයි තාත්තයි කියලා තමයි මේ ගාථාවෙන් අපට උගන්වා වදාරන්නේ. පූර්වාචාරින් මුල් ගුරුවරුන් බවට පත්වන්නේ මේකනම් ඊටාම උතුම්. අපිට මේ ලෝකේ හමු වෙන පළවෙනි ගුරුවරයා අම්මයි තාත්තයි. ඒ දෙන්න කියා දීපු දේවල් ටික තරම් දෙයක් මං හිතනවා ආයෙමත් ලෝකේ කොහේවත් කාගෙන්වත් ඉගෙන ගන්න තිබුණාද? අපිට අම්මා තාත්තා කවුද කියන එක හඳුන්වා දීලා සමාජයේ හඳුන්වලා දීලා ගහකොළ හඳුන්වලා දීලා වටපිටාව හඳුන්වලා දීලා හොඳම හොඳ ගුරු භූමිකාවෙහි සදා කල් නියැලුනේ අපේ ආදරණීය මව්පියන් වහන්සේලා නොවේද? පුබ්බා චර්යාච උච්චරේ කියලා කිව්වේ ඒකයි. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ඊටාම හොඳින් සිංහලෝවාද සූත්‍රයේදී පහදා තිබෙනවා. අපි මෑණියන් වහන්සේ කෙනෙකු දෙස බලන් අපි අම්මගේ දෙපා අල්ලාගෙන වඳිනවා. දස මාසේ උරේ කତ୍වා පෝසේසි උද්දිකාරණං කියලා. එහි අරුත අපි හැමෝටම වැටහෙනවා. දස මාසයක් කුසෙහි තබා මා පෝෂණය කළ මගේ අම්මා. උද්දිකාරණං මාගේ අභිවෘද්ධිය හාත්පසින්ම හැදුවේ මගේ අම්මාය කියන එක එයින් කියවෙනවා. හාත්පසින්ම මගේ අභිවෘද්ධිය හැදුවා. ඒ නිසා තමයි අපි ආයු දීගං වස්ස සතං කියලා දෙමෝපියන්ට වන්දනා කරන්නේ. සියක් වසක් ඔබ මා සමග ජීවත් වේවා. එහෙම කියලා අපි ප්‍රාර්ථනා කරනවා පින්වත්නි. දැන් බලන්න කොහොමද අපේ අභිවෘද්ධිය අපේ අම්මලා ඇති කළේ, තාත්තලා ඇති කළේ හොඳ ගුරුවරයෙක් හැටියට, පූර්වාචාරීන් වහන්සේලා හැටියට. පළමුවෙන්ම මේ ලෝකේ ඕනෑම මිනිසෙක් සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා බැලුවොත් සමහර වෙලාවට අපි මුළු සමාජයේම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක්කෝ සත්පුරුෂයෝ, එහෙම නැත්නම් අසත්පුරුෂයෝ. මේ බෙදීම විග්‍රහ කරගෙන යනකොට ඒ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා බිහි වුණේ කොහොමද කියලා හොයලා බලනකොට අපට සොයාගෙන යනකොට එතන එක්තරා දුරකට අම්මයි තාත්තයි හමු වෙනවා. අම්මලා තාත්තලා තමන්ගේ නිසි වගකීම හරියට ඊට නොකරවනවා නම්, බැහැර කරනවා නම්, පරමාදර්ශයක් නොවෙනවා නම් එතනදී සැබවින්ම බිහිවිය හැක්කේ අසත්පුරුෂ දරුවෙක්, බැනුම් අහන දරුවෙක්, චෝදනා ලබන දරුවෙක්, බෝම්බ හදන දරුවෙක්, කුඩු විකුණන දරුවෙක්, සමාජයේ අධහැමි ලෙස ජීවත් වෙන දරුවෙක්,
රටක් සමාජයක් විපතට ඇද දමන දරුවෙක්. යම් කිසි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් තමන් පරමාදර්ශී වෙලා හොඳම මවකගේ ආදර්ශය පියෙකුගේ ආදර්ශය තමා තුළින් මැනවින් ප්‍රකට කරලා දරුවෙක් හදනවනං ඒ දරුවා ඒ සමාජය තුළ කවදාවත් බැනුම් අහන්නේ නෑ චෝදනා ලබන්නේ නෑ විවේචනයට ලක්වෙන්නේ නෑ බෝම්බ හදන්නේ නෑ මම් පහරන්නේ නෑ බේබද්දෙක් වෙන්නේ නෑ සල්ලාලයෙක් වෙන්නේ නෑ යන තැන හැම දෙනාගෙම සිද්ධිනා ගත්ත ප්‍රියමනාප කෙනෙක් බවට පත්වෙනවා. ඒ කාර්යභාරය හොඳින්ම කළ හැකි වන්නේ මේ ලෝකයේ අපට මුලින්ම හමුවෙන අම්මයි තාත්තයි කියන මේ ගුරුවරු දෙපළට. එනිසා තමයි බුදුපියාණන් වහන්සේ පාපා නිවාරෙන්ති. පවින් වැළැක්වීම පළමු කාරණාවයි කියලා වදාලා. හරියට අපේ සාහිත්‍යාගතව අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙන මොහොතේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ වැසියෝ මල් අරගෙන ඇවිල්ලා බුදු සිරුරට වන්දනා කළ බව. ඒ මොහොතේ සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවලු බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේ තවත් ස්වල්ප මොහොතකින් ස්වල්ප දිනකින් පරිනිර්වාණයට පත්වෙනවා ස්ථීරවම. එසේ පරිනිර්වාණයට පත්වනාට පස්සේ ලෝකයට බුදු කෙනෙක් නැති වෙලා යනවා. බුදු කෙනෙක් අහිමි වෙලා යනවා. ඔබ වහන්සේම තීන්දු කරන්න තීන්දුවක් අරගෙන අපට කියන්න ඊළඟට අපි ඊළඟ බුදුවරයා හැටියට තෝරගන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේද ආනන්ද හාමුදුරුවෝද සරියුත් හාමුදුරුවෝද මුගලන් හාමුදුරුවෝද ආදී වශයෙන් ශ්‍රද්ධාවන්තයෝ ඇවිල්ලා ප්‍රශ්න කළ බව සඳහන්. එතකොට අපේ බුදුපියාණන් වහන්සේ දෙවැනි බුදුවරයෙකු ලෙස තම ශ්‍රාවකයෙකු කවුරුවත් පත් කළේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා කියලා සඳහන් වෙන්නේ ශ්‍රාවකයිනි මාගේ පරිනිර්වාණයෙන් පස්සේ සෑම ගෙදරකම බුදුවරයෙක් පහළ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. එතකොට මේ දේශනාව අපේ සමාජයේ බොහෝම ප්‍රචලිත වෙච්ච දෙයක්. ඒ අනුව බුදු කෙනෙකුගේ ඒ බලය බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ කාට හරි ආරෝපණය කළා නම් ඒ අම්මටයි තාත්තටයි විතරයි. වෙන කාටවත් ඒ වචනය තථාගත දහම තුල සාකච්ඡා වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි gedara budun කියලා කියන්නේ. එතකොට gedara budun නම් බුදු කෙනෙකු විසින් ලොවට ඉටු කළ කාර්යභාරයෙන් කොටසක් අම්මල තාත්තලා ලෝකයට ඉෂ්ට කරන්න ඕනේ. බුදුවරු ලොවට ඉටු කළ කාර්යභාරය එක වචනයකින් දැක්වුවොත් අපි දන්නවා තමෝ ජෝති පරායනා. තමෝතම පරායන සූත්‍රයේදී සඳහන් කරනවා තමෝ ජෝති පරායනා. බුදු කෙනෙක් ලොවට ඉටු කළේ අඳුරේ අතපතගාමින් හිටිය සමාජය ආලෝකයට රැගෙන ගියා. ආලෝකයට රැගෙන යාම. ඒ නිසා මේ කාර්යභාරය එක්තරා දුරකට මූලිකවම පැවරෙන්නේ අපේ ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි. මේ බණහන මව්පියන්ට
දරුවෝ කල්පනා කරලා බලන්න. ඒ අම්මලා තාත්තලා මේ කාර්ය කොයිතරම් උතුම් විදිහට ඉටු කළ යුතුද? ගෙදර බුදුන් එදා ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ලෝකය අඳුරෙන් මුදව ගත්තා වගේ, ආලෝකයට රැගෙන ගියා වගේ අපේ අම්මලා තාත්තලා තමන් හදන දූ දරුවෝ කවර ආකාරයකින්වත් අඳුරකට යොමු කරන්නේ නැතුව, අන්ධකාරයකට යොමු කරන්නේ නැතුව හැම විටකම හැම තැනම ආලෝකය ඇති දරුවන් බවට පත් කරන්නට ඕනේ. මට මතක් වෙනවා විශ්ව සමාජය තුළ, ලෝක සාහිත්‍යය තුළ අපිට හමුවෙන ඊටාම උතුම් චරිතයක්. ඒ චරිතය ගොඩනැගුණු ආකාරය පිළිබඳව තිබෙන සටහන හරිම වැදගත්. මා මීට පෙරත් මේ බෞද්ධ රූපවාහිනියේ සජීවී ධර්ම දේශනාවන්හිදී මාතෘගුණ වන්දනා වෙහිදී මේ ගැන විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා. එක අම්මා කෙනෙකුට බොහෝම දඩබ්බර පුතෙක් ලැබෙනවා. හරි දඩබ්බරයි. දඩබ්බර උනාය කියලා කියන්නේ හැම දෙයක්ම ප්‍රශ්න කරනවා. ඒකත් ඇත්තටම කෙනෙකුට දරුවෙකුගේ දඩබ්බරකමක් හැටියට දකින්න පුළුවන්. දඟලන කොට දඩබ්බරයි කියනවා. කියන දේ අහන්නේ නැති වෙනකොට දඩබ්බරයි කියනවා. ඊළඟට අකීකරු වෙනකොට දඩබ්බරයි කියනවා. හැමදේම ප්‍රශ්න කරනකොටත් දඩබ්බරයි කියනවා.